आयुबोवन प्रवृत्ति वार्ताकरणे प्रमुखया न्यूज़ फर्स्ट समगिन मम सौम्य देशप्रिय प्रथमेन अवधानय सिरस्थल वेतයි. Headlines first. ප්‍රධාන අනුග්‍රහය. ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ විනිවිද භාවයක් අවශ්‍යයි. මානව හිමිකම් කොමිසම රජයට කියයි. බූස් බන්ධනාගාර ජේලවරයෙකුගේ නිවස ඉදිරිපිට නම සටහන් කළ උණ්ඩ පහක්. කොරෝනා ලොක්ඩවුන් සමයේ ලබා දුන් රාජ්‍ය සේවක විශේෂ ණය සහන මේ මාසයෙන් අවසන්. අමරිකාවේ තවත් කළු ජාතිකයෙක් පොලිස් වෙඩි උණ්ඩයකින් මරුට විරෝධතා දිගටම. දේශීය පුවත් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමේදී විනිවිදභාවයක් තිබීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දී තිබෙනවා. ඒ කොරෝනා වසංගත තත්ත්වයත් සමග ප්‍රකාශිත ඇඳිරි නීති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ලිපියක් ජනාධිපති ලේකම්වරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ වැඩ බලන පොලිස්පතිවරයාට යොමු කරමින් රෝගීවන් පමණක් ගමන් කිරීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යවරියට බලය ඇති නමුත් එය රට පුරා ඇඳිරි නීතිය පැනවීමට ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා. කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ අසාමාන්‍ය සෞඛ්‍යමය හදිසි තත්ත්වයකදී මහජන සෞඛ්‍ය හා මහජන සාමය පවත්වා ගැනීම උදෙසා ගමන් කිරීමේ නිදහස සීමා කිරීමේ අවශ්‍යතාව පිළිගන්නා බවයි. මෙය විශාල වශයෙන් මහජනතාවට බලපාන කාරණයක් බැවින් ඇඳිරි නීතිය පනවා ඇති ආකාරය සම්බන්ධයෙන් පවතින නිත්‍යානුකූල භාවය පිළිබඳව මහජන අවධානය යොමු ඇතැයි ඔවුන් යවූ ලිපියේ සඳහන්. ඇඳිරි නීතිය පැනවීම ආකාර දෙකකින් විධිමත් කළ හැකි බව මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙනවා. ජනාධිපතිවරයා විසින් කරන ලද නියෝගයන් ප්‍රකාරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ගැසට් කිරීම පළමුවැන්නයි. එය ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ හැකි වඩාත්ම බලයලත් ක්‍රමය බව කොමිසම පෙන්වා දෙනවා. දෙවැන්න රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනත යටතේ විෂයභාර අමාත්‍යවරිය විසින් සිදු කරනු ලබන රෙගුලාසි මගින්. නමුත් එම පනවන සීමා කිරීම මගින් රටේ නීතියේ ආධිපත්‍ය උල්ලංඝනය කළ නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙනවා. කොමිෂන් සභාව පවසන්නේ රටේ ව්‍යවස්ථාව සේම ශ්‍රී ලංකාව බැඳී සිටින ජාත්‍යන්තර මානව හිමිකම් රෙගුලාසි අනුව ගමන් කිරීමේ නිදහස සීමා කිරීම නිත්‍යනුකූල වන්නේ එය නීතියක් මගින් පනවනු ලැබුවහොත් පමණක් බවයි. කුණු ඇලෙන් සිරගෙට කුඩු යවන හැටි. බන්ධනාගාර තුළ සිදුවන බව කියන විවිධ අපරාධ ක්‍රියා පිළිබඳව මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබෙනවා. පසුගිය දින කිහිපෙම රට පුරා බන්ධනාගාර තුළ සිදු කළ වැටලීම් අතර දුරකථන මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ක්‍රියා රැසක් එහිදී අනාවරණය වුණා. මේ අතර වාරයේ අද බූස්ස බන්ධනාගාරයේ ජේලවරයෙකුගේ නිවස ඉදිරිපිට ඔහුගේ නම සටහන් කර දමා ගොස් තිබූ උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා. සුබන්ධනාගාරයේ සේවය කරන මෙම ජේලවරයා අදුදෑසන 6:20ට පමණ රාජකාරිය සඳහා පිටවීමට නිවසේ දොර විවෘත කරන අවස්ථාවේ මෙම උණ්ඩ කිහිපය දැක තිබෙනවා. පොලිසිය පැවසුවේ ජේලර්වරයාගේ නම සඳහන් කළ T56 වර්ගයේ උණ්ඩ පහක් හමු වී ඇති බවයි. ගාල්ල කොට්ටාස අපරාධ පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපතිවරිය ඇතුළු කණ්ඩායමක් පැමිණ මූලික පරීක්ෂණ සිදු කළ අතර පොලිස් සුනකින් යොදා වැඩිදුර විමර්ශන සිදු කෙරුණා. පසුගිය 6 වනදා බූස්ස බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කන්ජිපාන් ඉම්රාන්ගේ සිරකුටියේ සූක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකථන දෙකක්, සිම් කාඩ් පත් දෙකක්, දුරකථන චාර්ජරයක් සහ හෑන්ඩ්ස් ෆ්‍රී උපකරණයක් ඇතුළු උපකරණ කිහිපයක් සොයාගත්තා. අදාළ වැටලීම සඳහා මෙම ප්‍රධාන ජේලවරයාද සිය පූර්ණ දායකත්වය ලබා දී තිබූ අතර ඔහු බූස්ස බන්ධනාගාරයේ මෙවැනි වැටලීම් රැසකටම දායක වූ අයෙක්. මේ අතර වාරියපොළ බන්ධනාගාරයට සූක්ෂම ලෙස රැගෙන යමින් තිබූ නීති විරෝධී භාණ්ඩ තොගයක් සමග සැකකරුවෙකු ගණේවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථන 5ක්, හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 5ක්, දුම්කොළ ග්‍රෑම් 2ක් සහ මත්පැන් බෝතලයක් සොයාගත් බවයි. ඉතා ආරක්ෂිත ලෙස ඇසුරුම් කළ එම උපකරණ වාරියපොළ බන්ධනාගාරයේ අප ජලය පිටවන ඇලට දැමීමට සැලසුම් කර තිබූ බව සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු පලා යෑමට තැත් කළ බවයි. එහිදී සැකකරු සහ පොලිසිය අතර පොර බැදීමක් සිදුව ඇති අතර එහිදී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කළා. 25 හැවිරිදි සැකකරු පන්සියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හෙට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තුම්මුල්ලේ රිය අනතුරෙන් මියගිය රාජ්‍ය බුද්ධි සේවාවේ පොලිස් කොස්තාපල්වරයාගේ දේහය පොළොන්නරුව සෙවණගල ගිනි දමන ප්‍රදේශයේ පිහිටි නිවසට අද රැගෙන ආවා. දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා වූ පොලිස් කොස්තාපල් සිතුම් දුලිත යොමාල් අලහප්පෙරුම මහතා මිය යන විට වයස අවුරුදු 22ක්. වසර දෙකහමාරකට පෙර පොලිස් සේවයට බැඳුණු ඔහු ප්‍රකට වූයේ පසුගියදා කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79ක මුදල් කොල්ලය වළක්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට මූලික වීමෙන්. පෙබරවාරි 10 තමයි යද්දී නිවාඩු වෙලා ගියාට පස්සේ ආවේ නෑ. මේ මාස 15 පස්සේ මේ පහරක් වෙනවා කියලා හිටි. ඒ 11 රෑ 7:00 විතර තියුනේ. අම්මා මම අත ටිකක් පරක් වෙනවා ඔෆිස් එකේ වැඩ ටිකක් තියෙනවා මම ඒක ඉවර කළා තමයි යන්නේ කිව්වා. ඒකට ඉතරයි කිව්වා මොනවත් මට කතා. මගේ අවුරුදු 22කින් මගේ පුතා කරපු දීර කියලා ඇත්තටම මට ආඩම්බරේ මේක පුතේ මන් දී කරන්නේ. අපවාර්තාකරු පැවසුවේ කොස්තාපල්වරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ගම්වැසියන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි. පසුගිය 11 වනදා රාත්‍රියේ තුම්මුල්ල මන්සන්දියේදී ඩිෆෙන්ඩර් රථයක් රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළ අලහප්පෙරුම මහතා සහ තවත් පොලිස් නිලධාරියෙකු ගමන්ගත් යතුරු පැදියේ ගැටුණා. අනතුර සම්බන්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යලිත් කරුණු විමසූ අතර සැකකාර රියදුරු තරින්ද රත්වත්තේ නැමැත්තා ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. නීති සිසුවෙකු වන සැකකරු අද අධිකරණයට ඉදිරිපත් නොකළ අතර බන්ධනාගාර නිලධාරීන් දැනුම් දුන්නේ ඔහු මේ වන විට දුම්බර රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රඳවා සිටින බවයි. ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙය හිතාමතා කළ අනතුරක් නොව ස්වභාවිකව සිදු වූ අනතුරක් බවයි. තම සේවාදායකයා විසින් මියගිය පොලිස් කොස්තාපල්වරයාට හා තුවාල ලැබූ පොලිස් නිලධාරියාට සාධාරණ වන්දියක් ගෙවීමට සූදානම් බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා. පොලිසිය වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අතර ඔහු කියා සිටියේ තුවාල ලැබූ අනෙක් නිලධාරියා තවමත් ප්‍රතිකාර ලබන බවයි. මේ සම්බන්ධ CCTV දත්ත රාශියක් තව පරීක්ෂා කරන්න තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ සැකකරු කොයි ප්‍රදේශයක සිට පැමිණියාද, ඒ වගේම ඒ පැමිණි මාර්ගයේ CCTV දත්ත මොනවද, ඒ වගේම මීට අදාළ අනිකුත් සාක්ෂි මොනවද, මේ සියල්ල ගැන සම්පූර්ණ විමර්ශනයක් කරන්න. මොකද මේන් තුවාල ලැබපු තවත් පොලිස් කොස්තාපල්වරයෙක් තවදුරටත් ප්‍රතිකාර ලබනවා ජාතික රෝහලේ. ඔහුගෙනුත් පූර්ණ ප්‍රකාශය තාම ලබාගෙන නැහැ. ඒ ප්‍රකාශයත් අරගෙන මේ විමර්ශන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි කරපු ශ්වසන වායු පරීක්ෂණයේදී අනාවරණය වෙලා තියෙනවා. ඔහු මත්පැන් පානය කර සිට ඇති බවට ඒ අධිකරණයට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අදාළ උපකරණය, ඒ වගේම ඒ සම්බන්ධව සනාථ වෙලා තියෙනවා අදාළ ශ්වසන වායු පරීක්ෂණය මගින් ඔහු මත්පැන් පානය කරලා තිබෙන බව. පසුගිය දිනවල වාර්තා වූ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් අද පළ වූ අදහස් කිහිපයක් වෙතටයි දැන් අවධානය. රත්මලානේ ඇතිවෙච්ච සිදුවීම. රත්මලානේ පොලිස් ආරක්ෂාව යොදවලා තිබෙන ස්ථානයකට මැරවර කණ්ඩායම් ගිහිල්ලා වෙඩි තබලා පලා යන්න තරම් කොළඹ ආරක්ෂාව පිරිහෙන තත්ත්වයකටපත් වුණා. ඒක කොච්චර නරක පූර්වාදර්ශයක්ද කියලා බලන්න. දැන් දවස් කිහිපයකට ඉස්සෙල්ලා නිදහස් චතුරස්‍රයේ මරණයක් සිදුවීම. ඒක ඝාතනයක්ද මරණයක්ද කියලා දෙගඩියාවකින් දැන් බොහෝ දෙනෙක් කතා කරනවා. ස්වභාවික තත්ත්වයක්ද සියදිවි නසා ගැනීමක්ද විවිධ තර්ක විතර්ක කරනවා. ඒ මියගිය රජීව් ජයවීර මහත්මයා ඔහු දූෂණයට විරුද්ධව යම් අදහස් ප්‍රකාශ කරපු ලියපු සහ ප්‍රකාශයන් නිකුත් කරපු කෙනෙක්. ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විඥාන ගණදනුව ඒත් මිහින්යා ගුවන් සේවයේ අඩුපාඩුකම් ගැන දුර්වලකම් ගැන වංචා ගැන නොඑක ආකාරයෙන් අදහස් ප්‍රකාශ කරපු කෙනෙක්. තොරතුරු වාර්තා කරපු කෙනෙක්, තොරතුරු දුන්න කෙනෙක්. නිදහස් චතුරස්‍රයට ඇවිල්ලා ඒ මරණය සිදුවීම සිදු කරගත්තා නම් කාටවත් නොපෙනී එසේ කරගන්න නිදහස් චතුරස්‍ර භූමිය තුල පුළුවන්. එදා දවසේ සියලුම CCTV දර්ශන අක්‍රිය වෙලා තිබෙනවා. ඒකට හේතුවක් කියනවා සමහර ස්වභාවික හේතුවක් නිසා ඒවා අක්‍රිය වෙලා කියලා. නමුත් අක්‍රිය වෙලා තිබෙනවා. මේවා සැකයට භාජනය වෙන කාරණා. ඒ විතරක් නෙවෙයි. ඔහුගේ ඝාතනය නැත්නම් ඔහුගේ මරණය සිදු වෙලා තිබෙන ආකාරය බලන්න. ඔහු වෙඩි තබාගෙන තිබෙන්නේ කටට වෙඩි තියාගෙන තුවාල ලබලා මිය ගිහිල්ලා. උද්ඝෝෂණයක් පැවැත්වීමක් සිදු නොවී තිබෙන අවස්ථාවක පැමිණි පිරිස උද්ඝෝෂණයට පැමිණීම හරහා ඔහුන්ට දඬුවම් කරන්න පුළුවන්කමක් තිබෙනවද කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේ සියල්ලෙන් පෙන්වන්නේ මොකක්ද? තර්ජනය.
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක මණ්ඩලය තිබෙද්දී රටේ විනය නීතිය හදන්න කියලා අලුත් ජනාධිපති කාර්යසාධක බලකායක් ගැසට් කරා. ඒකේ ඉන්නෙත් ආරක්ෂක මණ්ඩලයේ ඉන්න අයම තමයි. ඒ කාර්යසාධක බලකාය ගැසට් කරලා දවස් 10ක් ඇතුළතදී මේ රටේ මොනවද වුනේ? පෙරටුගාමීන් කරපු උද්ඝෝෂණයට කොටුවේදී ලිප්ටන් එකේදී පහර දුන්නා. ඒ පහර දීම කොතරම් ම්ලේච්ඡද කියලා නම් ඔබ දැක්කා මාධ්‍යවල නිකන් එළවලු ගෝනි ලොරියට විසි කරන්න වගේ තමයි කාන්තාවන්ව පොලිස් ජීප් එකට විසි කරේ. ඒ වගේම නිදහස් චතුරස්‍රයේදී පුද්ගලයෙක් එක පැත්තකින් ඔහු ශ්‍රී ලංකන් එයාලයින් එකේ ප්‍රධාන තනතුරක් දරපු කෙනෙක් වෙබ් මාධ්‍යවේදියෙක් එකපාරට සියදිවි නසා ගන්නවා. සැක සහිතයි. ඒකේ CCTV කැමරා දර්ශන මොකක්වත් තාම නැහැ. ඊළඟට අර තමන්ගේ ත්‍රිවිල් රියදුරන් වෙනුවෙන් ත්‍රිවිල් අයිතිකරුවන් වෙනුවෙන් කතා කරපු ඒ සම්මේලනයේ සභාපතිවරයා ජනාධිපතිතුමාට මේ ප්‍රශ්නය කියලා දවස් දෙකක් යනකොට ඔහුව ඝාතනය වෙනවා සීසර්ලා හරහා. ඒකත් සැක සහිත මරණයක් බවට පත් වෙලා තිබේ. ඉතින් මේ සිදුවීම් තුන ගත්තට පස්සේ අපිට පේනවා විනය නීතිය හදන්න ජනාධිපති කාර්යසාධක බලකායක් කියලා දැම්මට පස්සේදී මේ රටේ එවැනි ඝාතනයන්, පහර දීලා මිනිස්සු ඝාතනයන් සහ උද්ඝෝෂ වලට පහර දීම් එක පිට එක සිද්ධ වෙන පටන් අරගෙන තිබෙනවා. අපි මේ රටේ ජනතාවට කියනවා අවධානයට ගන්න මේ සිදුවීම් තුන සිද්ධ වුණේ ඡන්දයක් කටේ තියාගෙන. අපි දැක්කා ඔය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පහුගිය විපක්ෂකා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලෙත් කරේ මොකද්ද? මෙවැනි සිදුවීම් මරන් දේශපාලනීකරණය කරා. අර තදුරින්ගේ සිදුවීම හොඳම උදාහරණය. පොලිසිය නිලධාරීන් නිකරුණේ ලොකප් කරලා හිරේ දාලා තිබ්බ මාස ගාණක්. ඒ අය සමාජයේ වෙන සිදුවීම් නිකරුණේ දේශපාලනීකරණය කරලා දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරනවා. දැන් මේ සිදුවීමකට අපි උන්ට කරුණා කළා ඉල්ලන්නේ. මේකේ ඡන්ද වාසි ලබා ගන්න සූදානම් වෙන්න එපා. මේ පිළිබඳව පොලිසිය පැහැදිලිව පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව නීතිය ක්‍රියාත්මක කරනවා. ඉතින් යම් කිසි සිදුවීමක් වෙලා තියෙනවා නම් ඒක නීතිය ක්‍රියාත්මක කරන්න දෙපාරක් අපි කල්පනා කරන්නේ නැහැ. අද වෙලා තියෙන්නේ මොකද්ද? මේක මේ හැම දෙයක්ම තමන්ගේ දේශපාලන වාසි ලබා ගන්නවා. ඉවංග සෙල්ටමාරි රජු මහතා සියදි විහාර කර ගැනීමේ සටහනක් දීලා තමයි මේ කියේ. හැම එකම දේශපාලනීකරණය කරන්න එපා. මේට කලිනුත් මෙහෙම සිද්ධ වුණේ නැද්ද? ඇඹිලිපිටියේ පුද්ගලයෙක් 4 වන තට්ටුවේ ඉඳලා පොලිසිය ඝාතනය කළාම ඒක ගෝඨාභයද කළේ. මේ වගේ සිදු වෙයි. පාතාලය පාලනය කරන්න අවශ්‍ය වෙනවා. මද්‍රව්‍ය පාලනය කරන්න වෙනවා. පසුගියදා මේගමුව බන්ධනාගාරයේ ඉඳලා ජංගම දුරකථන 100ක් ගත්තා. ඒ කියන්නේ මේ ජනාධිපතිවරයා ආවට පස්සේ මේව ගෙනihin දැම්මා කියලාද කියන්නේ? මේකත් වසංගත මේ අතර නැගෙනහිර පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කළ ජනාධිපති කාර්යසාධක බලකාය සම්බන්ධයෙන් අලි සප්‍රිය මහතා ශක්ති ටීවී එදිර ඔලි වැඩසටහනට එක්වෙමින් අදහස් පළ කළා. என்ற பர்சனல் ஒப்பீனியனை கேட்டால் அவ்வளவு தான் எனக்கு சொல்லலாம். அங்க මගේ පෞද්ගලික මතය නැගෙනහිර පළාතේ දෙමළ මුස්ලිම් සිංහල ජනතාව තුනෙන් එක බැගින් සිටිනවා. එම නිසා මේ ගැන කතා කරන්න අඩු ගානේ එක් මුස්ලිම් නියෝජිතයෙකුත් දෙමළ නියෝජිතයෙකුත් හිටියා නම් හොඳයි කියන එක තමයි මගේ මතය. මේ පිළිබඳව අපි අපේ මතය ඉදිරිපත් කරලා තියෙනවා. රුපියල් 20ක් දෙන්න කැමති නම් ඕන කෙනෙකුට ආපහු සමාජිකත්වය ගන්න පුළුවන්. මේ කතාව තව පොඩ්ඩකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කළ ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයක් අද අතරමඟ නවතා දැමීමට සිදු වුණා. ඊට හේතු වූයේ මැතිවරණ නීති කඩවන බවට නිලධාරීන් පැමිණ කළ දැනුම් දීමයි. විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුසිසුවියන් 360 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා මෛත්‍රීපාල සිරිසේන පදනම පුලස්ති බුද්ධි මණ්ඩපයේදී උත්සවය පැවැත්වීමට සූදානම් කර තිබුණා. නමුත් මැතිවරණ නිලධාරීන් පැමිණ දැනුම් දී තිබුණේ හිටපු ජනාධිපතිවරයා අපේක්ෂකයෙකු ලෙස මෙවැනි උත්සවයකට සහභාගී වීම මැතිවරණ නීතිවලට අනුකූල නොවන බවයි. හිටපු ජනාධිපතිවරයා උත්සවයට පැමිණියත් මැතිවරණ නිලධාරීන් කළ දැනුම් දීම අනුව ඊට සහභාගී වීමට නොහැකි බව රැස්ව සිටි පිරිසට දැනුම් දී පිටව ගියා. මම මේ ස්ථානයෙන් පිටව යනවා. ඔබට දෙන්න දුණු පැයගේ පිළිම සහ සහතිකපතු මෙතනින් ඉවත් කරගෙන යනවා. ඉතා වටිනා ත්‍යාග සහ පිළිම ප්‍රදානයක් කිරීමටයි මම මේ වැඩසටහන යොදාගෙන තිබුණේ. නමුත් මේකට විරුද්ධව පැමිණිල්ලක් කරලා තිබෙනවා. මැතිවරණ කොමිසමේ නිලධාරී මහත්වරු පැමිණ තිබෙනවා මේ ස්ථානයට. ඒ අනුව මේ පැවැත්වීමට නීත්‍යානුකූලව මෙහැකි කියලා එතුමාලා මට දන්වලා තිබෙනවා. මම කිසිසේත්ම නීතියෙන් පිටස්තර කිසිම දෙයක් කරන්නේ නැහැ. තාම කනගාටු වෙනවා මේ දරුවන්ට ඇතිවෙච්ච
අපහසුතාවය පිළිබඳව අගෝස්තු 5 වෙනිදාන් පසුව ওই දරුවන්ට ගෙවල් වලට ඒ සහතික තිලිනක් සියල්ලම එවනවා. මම හිටපු ජනාධිපතිවරයෙක් විදියට විශේෂයෙන්ම නීතියෙන් පිටස්කරව කටයුතු කරන්නේ නැහැ. මම හුඟක් මට කනගාටු මේ දරුවෝ අද දිස්ත්‍රික්කේ හැමතැනම ඉඳලා ආව පිරිසක්. දරුවනේ කනගාටු වෙන්න එපා. ධෛර්යමත් වෙන්න. සමහරුනම් කියනවා මැකෝ මොකෝ වෙන්නේ කියලා. කොරෝනා නෑ කියලා නටන්න යන්න වෙනදා ජීවිතේ ගත කරන්න එපා. ඈත් වෙලා ඉන්න ඕනේ මීටරේ තියාගෙන ඉන්න ඕනේ. මේ අපි දෙන්නා වගේ. මහමැතිවරණයේදී පොදු ජන පෙරමුණ 3/2ක පාර්ලිමේන්තු බහුතරය ලැබුවත් නැතත් 1977 දී ජේවාර් ජයවර්ධන මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය ලබාගත් ඡන්ද ප්‍රතිශතයේ අභිබවා යා හැකි නම් අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම කළ යුතු බව වාසුදේව නානායක්කාර මහතා පවසනවා. 1977 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 50.2ක් ලබා ගත්තා. 3/2ක් ගන්න බැරි විදියටනේ මේ ඡන්ද ක්‍රමය හදලා තියෙන්නේ යම් පක්ෂයකට. ඇත්තටම ඒ නිසා මගේ කල්පනා ජයවර්ධන මහත්තයා මේ ඡන්ද ක්‍රමයක් මේ ව්‍යවස්ථාවත් හැදීමට ලබාගත් ඡන්ද ප්‍රතිශතයත් ඡන්ද සංඛ්‍යාවත් අපිට ගන්න පුළුවන් නම් ඒක මත ඉඳගෙන අපි ව්‍යවස්ථා සභාවක් කරනවා. 3/2 ප්‍රශ්නය නොසලකා. එතුමාට 3/2ක් ගන්න බෑනේ මේ ක්‍රමයේ තිබුණා. ඔබතුමා බරපතල ප්‍රකාශයක් මේ කරන්නේ. ඒ කියන්නේ 3/2 නොතිබුණත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නැවත සකස් කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුයි කියලා. යන්නට අවශ්‍ය ව්‍යවස්ථා සභාව කනවන්න තිබුණා. හැබැයි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම නිර්දේශ කළා තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් 3/2ක බලයක් තිබිය යුතුයි කියලා. ඒ නිර්දේශ කර තිබෙන ව්‍යවස්ථාව පනවන්නට යෙදුනේ කොහොමද? 3/2ක් ගන්න බැරි ඡන්ද ක්‍රමයක් හදුවට පස්සේ මොකද්ද මේ රටේ ජනතාවට තමන්ගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න තියෙන මාවත? නමුත් ඔබතුමා කියන්නේ 3/2 ලැබුණත් නැතත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුයි කියලා. ඒ මගේ නෛතික මතය. දේශපාලන නෛතික මතය. හැබැයි එවැනි ව්‍යවස්ථා සංශෝධනයකට ගියොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවන ක්‍රමයකට ගියොත් ඒක අත්නෝමතික කාර්යයක් වෙනවා. නෑ. තිබුණු ව්‍යවස්ථාවේ තිබුණු ඡන්ද ක්‍රමේ පදනම මත හදුණු ව්‍යවස්ථාවක්. ඒ ව්‍යවස්ථාවේ පැනවීමක් අපිට සලකන්න වෙන්නේ අර සන්දර්භය තුලයි. මේක එක්තරා විදිහකට විප්ලවකාරී අදහසක් වෙන්න පුළුවන්. ඒකනේ අපි කරේ 72. 72 අපි කළේ 3/2 ගන්න නෙමෙයි අපි කල්පනා කරේ. හැබැයි 72 තිබුණා. 3/2 තිබුණා. ඡන්ද ක්‍රමය අනුව. මම කිව්වේ 3/2 නොතිබුණත් අපට අයිතියක් තිබුණා ජනතා පරමාධිපත්‍ය අනුව කියන්නේ. ඡන්ද උණුසුම දිනෙන් දින වැඩිවද්දී දේශපාලනඥයින් ඔවුන්ගේ බලය ගැන කතා කරද්දී රාජ්‍ය සේවකයින් සහ රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කීපයක් වෙතයි දැන් අවධානය. කොරෝනා වසංගතයත් සමග රාජ්‍ය සේවකයින්ට ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ලබා දී තිබූ ඇතැම් සහන මේ මාසයේ සිට ඉවත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ රජයේ නිලධාරීන්ගේ වැටුපෙන් අයවිය යුතු ණය වාරික සහ ණය පොලි අය කිරීම අත්හිටුවීම ජුනි මාස වැටුපේ සිට අදාළ නොවන බවයි. ඒ අනුව පෙර පරිදි අදාළ ණය වාරික සහ පොලිය වැටුපෙන් අය කළ යුතු බව ලේකම්වරයා යවූ චක්‍රලේඛයේ සඳහන්. මේ සහනය රාජ්‍ය සේවකයන්ට ලබා දීලා තිබුණේ මැයි මාසයේ සහ අප්‍රේල් මාසයේ පමණයි. ඉතින් ඇත්තටම මේක හරි අසාධාරණයක්. මොකද රාජ්‍ය සේවකයන්ට අඩුම ගානේ මාස 3කවත් සහන කාලයක් ලබා දෙන්න තිබුණා. එතකොට ආණ්ඩුව සඳහන් කළේ අඩුම තරමේ මාස 3කට වැඩි කාලයක් මේක රාජ්‍ය සේවකයන්ට ක්‍රියාත්මක කරනවා කියන කාරණාව. ඒක නිසා තමයි චක්‍රලේඛ කීපයක්ම නිකුත් කරලා මේ සම්බන්ධයෙන් සහන දෙනවයි කියලා කිව්වේ. කැබිනට් මණ්ඩලය තීරණය කරලා තිබ්බා නැවත දැනුම් දෙන තුරු මේ සහනය දෙනවයි කියලා. ඒකට එහෙම තියෙද්දි තමයි මේ සහනය ජූනි මාසේ ක්‍රියාත්මක කරන්න එපා කියලා තමයි කලක නිකුත් කරලා තියෙන්නේ. මේ අතරේ සෞඛ්‍ය සේවකයින් ලැබිය යුතු අතිකාල දීමනා ඉල්ලා මේ වන විට විරෝධතා ආරම්භ කර තිබෙනවා. දකුණු පළාතේ රෝහල් කිහිපයක හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට පැය 5ක කාලයක් රාජකාරියෙන් ඉවත්ව සිටියේ තම ඉල්ලීමට සාධාරණ විසඳුමක් ඉල්ලමින්. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල සහ මාතර කඹුරුපිටිය මූලික රෝහලේ හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට දහවල් 12 දක්වා රාජකාරි වලින් ඉවත් වූ බවයි.
කඹුරුපිටිය මූලික රෝහලේ පැවති විරෝධතාව අතරතුර එද නිලධාරීන් පිරිසක් අප වෙත අදහස් දැක්වුවා. කඹුරුපිටිය එද සේවය මහපාරට එන්න තැනට වැඩ සැලැස්සුවේ මේ පරිපාලනය. කියන්න ඕන COVID-19 පටන් ගන්න වෙලාවේ අපිට කියපු දෙන්නම් කියන දීමනා සියල්ල දැන් කප්පාදු කරලා අවසానයි. මෙතන අපි ඩියුටි කළා. පැය 24ක් රාජකාරී කරනවා කියලා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. අනිත් සීලුම රාජ්‍ය සේවකයෝ ගෙදර හිටියේ. මේ වෙලාවේ අපි වැඩියෙන් දීමනා ඉල්ලන්නේ අපිට අවශ්‍ය වෙන්නේ අපි කරපු ඩියුටිය. මේ අතර ගාල්ල බලපිටිය රෝහලේ කනිෂ්ඨ සේවකයින්ද විරෝධතාවට එක්ව සිටියා. ගල්කිස්ස කැලිඩෝ බීච් එකට ලක්ෂ 890ක් වේදම් කරලා වැලි දානවා. ඒ වගේම අනිත් පැත්තෙන් කෝටි ගාණක් වේදම් කරලා තමන්ගේ නම ගහ ගන්න පිට්ටනි හදන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ විතරක්නේ අපි දැක්කා දැන් මැතිවරණයේ වෙනුවෙන් මැතිවරණයට පෙර සූදානම් කියලා කෝටි ගණන් මුදල් මේනුට වේදම් කරමින් ඉන්නේ. මැතිවරණයටත් කෝටි ගණන් මුදල් වේදම් කරමින් ඉන්නවා. එතකොට තමන්ගේ බල ව්‍යාපෘති රැක ගන්න, තමන්ගේ දේශපාලන අවස්ථාවන් රැක ගන්න මොනතරම් ප්‍රතිපාදන වෙන් කරනවා. හැබැයි මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සුව විරුව කියලා නාමකරණය කර ප්‍රශ්න ගැටලු විසඳන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවෙන් කරනවා. දිගින් දිගටම කරපු ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලැබුණ නැති නිසා 4 වන දිනටත් අපේ මූලික පරමාර්ථය වුණු මූලික අරමුණ වුණු උපයාගත් අතිකාල දීමනා ලබා නොදීම සම්බන්ධයෙන් මේ විදියට බලධාරීන් දැනුවත් කරන්න අද සුවවෙරුව වෙච්ච සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ විදිහට මහපාරට ඇවිල්ලා තමයි Tamanගේ උපයාගත් අතිකාල දීමනා ලබා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. තිස්සමහාරාම මූලික රෝහලේ විරෝධතාවට එක්ව සිටි හෙදහෙදියන් පැවසුවේ තමන් කළ සේවය වෙනුවෙන් හිමිවිය යුතු දීමනා ලබා දීමට බලධාරීන් පියවර ගත යුතු බවයි. රජයේ සේවකයෝ සියලු දෙනාම නිවෙස්වල සිටිද්දී අප්‍රේල් මාසයේ කොරෝනා උග්‍රම තිබුණු මාසය ඒ මාසය තුල අපි සියලු දෙනාම ඇඳිරි නීති නොදකා සමාන සේවකයන් පැය 24ක් සේවය කරා. අපි වැඩ කරපු සල්ලි ඉල්ලන්නේ මොකද මරණය දැක මරණය අභියස ඉඳගෙන තමයි මේ සියලු දෙනා මේ කාර්යය යෙදුනේ. දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළා. ඔහු පැවසුවේ අතිකාල සහ නිවාඩු දින දීමනා ලබා නොදීමේ ගැටලුවක් මත හෙදහෙදියන් රාජකාරියෙන් ඉවත්ව ඇති අතර මාර්තු මාසයට අදාළ දීමනා මේ මාසයේ වැටුපට ලබා දුන් බවයි. අප්‍රේල් මාසයේ අතිකාල හා නිවාඩු දින දීමනා ජූනි මාස වැටුපට ලබා දෙන බවද දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළා. රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා සති දෙකකට අධික කාලයක් එක දිගට රස්තිය දුවත් එය ඉටු නොවූ බවට වතුකම්කරුවන් පිරිසක් අද චෝදනා කළා. හැටන් දික්කොය 319 ජේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල වතුකම්කරුවන් විශාල පිරිසක් අදත් රැඳී සිටි ආකාරයයි මේ. මෙම ප්‍රදේශයේ තේවතු ආශ්‍රිතව පීඩාවට පත් පුද්ගලයන් සඳහා දෙවැනි අධීරයේ මුදල් ගෙවීම නොවුඩ් සමෘද්ධි කාර්යාලයෙන් සිදු කෙරෙනවා. හැටන් දික්කොය වනරාජා වත්තේ වතුකම්කරුවන්ටද මුදල් ලබා ගැනීමට පැමිණෙන ලෙස එම කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි සඳහන් වනවා. ඒ අනුව වසමේ ග්‍රාම නිලධාරී කාර්යාලය වෙත දිනපතා පැමිණි බවත් අද වන විට දින 15ක් ගෙවී ඇතත් දීමනාව නොලැබුණු බවත් වතුකම්කරුවන් චෝදනා කළා. දැන් මේ බලාපොරොත්තු වෙන වාසය මේ සල්ලි 5000 දෙනවා කියලා දෙවෙනි කොටස. ඒක තාම මේ තීරණයක් නැහැ මොකද මේ ගාමසය මතර කෝල්ලා දුන්නාම යාලා කියනවා මේ අපි එනකන් ඉන්නේ අපි පණිවිඩය දෙන්නම් කියලා. වතුකම්කරුවන්ගේ චෝදනා පිළිබඳව නොවුඩ් සමෘද්ධි කාර්යාලයේ කළමනාකරු විල්සන් ජේ ප්‍රකාශ් මහතාගෙන් අප විමසීමක් කළේ දුරකථන ඇමතුමක් ලබා දෙමින් මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා තොරතුරු සඳහන් කරන බව පවසමින් කළමනාකාරවරයා ඇමතුම විසන්ධි කළා. Wilson, good morning. Fine. ඉත් මේ අර මිනිස්සු දවස් දැන් පළවෙනි දේ ඉඳලාම දිගටම මිනිස්සු ඇවිල්ලා මේ මිනිස්සුන්ට සල්ලි හම්බුන්නේ නැහැ කියන මිනිස්සු විල්සන් ඇයි මේ මිනිස්සු ඇවිල්ලා මේ මිනිස්සුන්ට සල්ලි හම්බෙන්නේ නැත්තේ? ඉන්න පොඩ ඉන්න බලන්න. බිඳ වැටි ඇති ආර්ථිකය ගොඩ ගැනීමට රාජ්‍ය බැංකු දායක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ලංකා බැංකුවේ ක්‍රියාකාරීත්වය සමාලෝචනය සඳහා අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී.
දෙදහස් පහළවට පෙර 7%-8% අතර අගයක පැවති ආර්ථික වර්ධන වේගය 2019 වන විට 2% දක්වා පහළ ගොස් ඇතැයි ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ කොවිඩ් වසංගතයත් සමග බෙදවැටුණු ලෝක ආර්ථිකය හමුවේ එය තවදුරටත් පහළ ගොස් ඇති බවයි. එම කරුණු වටහා ගනිමින් රටේ ආර්ථික පුනරුදය වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහාය වීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ ඉලක්කම් 2ක පොලියක් අය කිරීමෙන් රටක අපේක්ෂා ඉටු කළ නොහැකි බවත් එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙනවිත් සංවර්ධනයට සහාය වීමේ අවශ්‍යතාවය පවතින බවයි. ප්ලාන්ටේෂන් සෙක්ටර් එක ගෙනාවත් බස් කට්ටිය ගෙනාවත් හැමෝම කියන්නේ කිසිම සහයෝගයක් නැහැ බැංකු වලින් කියලා. බැංක් ඔෆ් සිලෝන් එක තමයි මූලිකවම අපි කියලා තියෙන පොලිසිස් අපිටත් ඉස්සෙල්ලා ක්‍රියාත්මක කරන්න ඕනේ බැංකුව. දැන් මම දන්නවනේ මේ බැංකුව වල මම කාටවත් කියන්නේ මගේ කැචර්ලට ලෝන්ස් දෙන්න, මගේ ඥාතීන්ට ලෝන්ස් දෙන්න, දේශපාලඥයන්ට ලෝන්ස් දෙන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ මහ ජනතාවට මේක දෙන්න. ඉතින් මට තේරෙන්නේ ඇයි මේක කරන්න බැරි කියලා. අර 104 පොලියට දෙන්න තියෙන කියන එකටත් ඒක හම්බ වෙන්නේ. මේකේ පුද්ගලික ප්‍රශ්න ජෙනරල් මැනේජර් අපොයින්ට් කරපු එකට විරුද්ධව ඉන්න AGM ලගේ ඒවා මට වැඩක් නැහැ. ඒවා තියෙනවා නම් ඔක්කොම හක් කළා දාන්න. ඔක්කොම හක් කළා පිටින් ගෙනල්ලා දැම්මත් මට ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ මේකේ වැඩේ වෙන්න. මම මේ කරන්නේ රට වෙනුවෙන්, මහජනතාව වෙනුවෙන්, මගේ ඥාතීන්ට සල්ලි දෙන්න කියලා නෙවෙයි. මම කියලා තියෙනවද ඔයාට කවදාවත්? ඉතින් මේ සිටුේෂන් එකෙන් එළියට එන්න අලුත් ක්‍රම හොයන්න වෙනවා. ඉතින් ඒකට කිසි උත්සාහයක් නැත්තම් බැංකු වලින් දෙන්නේ මේක ඉස්සරහට ගෙනියන්න බෑ. මේවා මේ හිර කරගෙන එහෙම බෑ. මේක බලන්න වෙනවා කොහොමද අපි මේක ඉස්සරහට ගෙනවන්නේ. සෙන්ට්‍රල් බැංක් එකත් එහෙම හිතන්න ඕන, අපේ නෝමල් බැංකුත් එහෙම හිතන්න ඕන. ඉතින් එහෙම හිතන්නේ නැතුව මේ ඉකොනොමි එකෙන් ගොඩ ගන්න බෑ. ඉතින් මේ සිටුේෂන් එකෙන් ඉස්සරහට යන්න නම් ඕගොල්ලෝ ඒ ගැන හිතන්න ඕනේ. හිතලා ඒකට කරන්න ඕනේ මේ විදියට. නැවතත් ප්‍රවෘත්ති. මාළඹේ සිට කොළඹ කොටුව දක්වා ඉදිකිරීමට යෝජිත සැහැළු දුම්රිය ව්‍යාපෘතිය රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ඉදිකිරීමට රජය සූදානම් වනවා. මෙම ව්‍යාපෘතියට පසුගිය රජය සමයේ ණය පහසුකම් ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනය එකඟතාව පළ කර තිබුණා. එහෙත් නාගරික සංවර්ධන ජල සම්පත් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසන්නේ නව ආයෝජකයෙකු සඳහා ජාත්‍යන්තර යෝජනා කැඳවන බවයි. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය යනු මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයූ පැරණිතම පාර්ශවකරුවෙක්. පසුගිය රජයේ සමයේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 48ක ණය පහසුකම් ලබා දීමට ඔවුන් එකඟතාව පළ කර තිබුණා. අවුරුදු 70ක් 1950 ඉඳන් වැඩියෙන්ම උදව් කරලා තියෙන ජපාන රජය ආණ්ඩුවට ඉතාම පැහැදිලි අනතුරු ඇඟවීමක් කළා තියෙනවා. පසුගිය මැයි 7 වෙනිදා ලිපියක් යවනවා ආර්ථික සංවර්ධන ඒ වගේම මූල්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මේ ව්‍යාපෘති 3ක් ගැන කියනවා. ආණ්ඩුව ජපානයෙන් ඉල්ලලා තියෙනවා ණය ආපසු ගෙවීමට කාල සීමාවක්, ඩෙට් මොරටෝරියම් එකක්. ඒ වගේම නව විදුලි බලාගාරයක් කෙරවල පිටියේ ඉදි කරන්න ජපානයේ LNG බලාගාරයක් ඉදි කිරීමේ යෝජනාවක් පසුගිය රජයේ කාලේ තිබුණා. ඒක පිළිබඳව ඒ වගේම අපේ අමාත්‍යාංශයෙන් ඒ කාලේ දියත් කරපු මේ ලයිට් රේල්වේ සිස්ටම් එක ගැන ඒ අය ඊටාම බරපතල විදිහට හිතන බව ප්‍රකාශ කරලා තියෙනවා. මේ රාජතාන්ත්‍රික භාෂාවෙන් මොකද්ද මේ ජපානයේ කියලා තියෙන්නේ? මේ රජයේ දූෂිත මූල්‍ය ප්‍රතිපත්තියත් දූෂිත විදිහට සිදු කරගෙන යන ව්‍යාපෘති කටයුතුත් හින්දා ජපානය කලකිරලා බවයි මේ කියන්නේ. මේ රටේ ජනතාව බොහොම ආදරෙන් බලාගෙන හිටියා මේ කඩුවෙල ඉඳන් කොටුවට මේ තියෙන මාර්ග තදබදේ පාර්ලිමේන්තු පාරේ නවත්තලා මේ ජයිකා කෝච්චියෙන් යන්න. අපට දුන්න අවුරුදු 15ක් මේ ණය ආපසු ගෙවන්න කාලේ. කිසිම ණයක් ආපහු ගෙවන්නේ අවුරුදු 15කින් පස්සේ ගෙවන්න තියෙන්නේ. 0.1 පොලිය. දැන් ඉන්න ඒ නාගරික සංවර්ධන ඒ කාර්යභාරයේ බාර ඇමතිවරයා තාම දූෂිත නිලධාරීන් පිරිසක් එකතු වෙලා මේ ව්‍යාපෘතිය දැම්ම පහලට. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අද නතර කරලා තියෙනවා. නතර කළා ඒ වෙනුවට අද 106 පොලියට දේශ රටවලින් ගන්න යනවා. විශේෂයෙන්ම චීන සමාගම් වලින් මේක නවත්තන්නේ මොන මේ මොකද ස්ටඩි එකක් කරලාද මේක නවත්තන්නේ අර කරපු ෆීසිබිලිටි ස්ටඩි එක නැවතත් අධ්‍යයනය කරලා හොයාගෙන තියෙනවාද ඒක හොඳ නැහැ කියලා. ඇයි මේක නවත්තන්නේ? මොකද ජපානයේ කියනවලු
ඕගොල්ලෝ අපෙන් ණය සහන ඉල්ලනවා නම් ඕගොල්ලෝ කියනවා නම් අපිට ඕගොල්ලෝ ගත්ත ණය ගෙවන්නත් බෑ කියලා. හරි. දැන් මේ අපි කාලයක් තිස්සේ ප්ලෑන් කරගෙන පටන් ගත්ත එකත් ඕනේ නැහැ කියනවා නම් වෙන දේවල් වලට ණය ඕන කරනවා නම් අපිට ඒකට එකඟ වෙන්න බෑ කියලා. අපි කොච්චර තැනකටද වැටිලා ඉන්නේ? කොහොම තිබිච්ච තැනක්? කොහොම තිබිච්ච රටක්? දැන් මොකද්ද මේ වෙන්නේ? ඇත්තටම අපේ අමාත්‍යාංශය යටතේ දැනට ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතිය තමයි ජයික ආධාර යටතේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය. අපි මේ නව රජය පත් වුණාට පස්සේ මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පෞද්ගලික අංශයත් එක්ක හවුල් ආයෝජනයක් බවට පරිවර්තනය කරන්න තීරණය කළා තියෙනවා. ඒකට රජය ණය ලබා ගැනීමකින් තොරව පෞද්ගලික අංශයත් එක්ක මේක සංවර්ධනය කරන්න සැලසුම් කරලා තියෙන නිසා මේ ව්‍යාපෘතියට ජයික ආයතනයේ යම්කිසි ණය ලබා දීම සම්බන්ධයෙන් තීන්දුවක් කරන් තියනවා නම් ඒකේ බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් කඩිනමින් ඒකට අවශ්‍ය ලේඛන සකස් කරලා අපි නුදුරේම මේ පෞද්ගලික අංශයෙන් යෝජනා කැඳවන්න බලාපොරොත්තු වෙනවා මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා. මේක අවුරුද්දකින් විතර පස්සට යන්න ඉඩ තියෙනවා. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට මේ වන විට වෙනත් ආයෝජකයෙකු තෝරාගෙන තිබේදයි අප අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසුවා. ඒක කිසිම තීන්දුවක් අරගෙන නැහැ. ඒකට අපි ජාත්‍යන්තර මට්ටමින් යෝජනා කරනවන්න අවශ්‍ය ලීකේවිලි සකස් කරනවා මේ දවස්වල. ඒකට ඒකෙන් තෝරගන්න කෙනෙක් තමයි. ඒකට ඉදිරිපත් වෙන සමාගම් වලින් කෙනෙක් තෝරගන්න. අද සමගි ජනබලවේගයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කළ අනාවරණයක් වෙතයි දැන් අවධානය. මේ අනාවරණය සිදු කළේ එම පක්ෂයේ අපේක්ෂක නිරෝෂන් පාදුක්ක මහතා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් විවෘත කරන්න ඉස්සෙල්ලා ටෙන්ඩරයක් දැම්මා. පාසල් වලට එන දරුවන්ගේ උණ බැලීම සඳහා තර්මෝමීටර් මිලදී ගැනීමේ ටෙන්ඩර්. ඒ කියන්නේ උණ බලන්න ඔළුවට තියලා අල්ලන තර්මෝමීටර් ටෙන්ඩරයක්. මේ තර්මෝමීටර් ඉල්ලන එකේ මංගාව තියෙනවා ඉල්ලපු ලයිස්තු. මේ අනුව මේකේ 13 වෙනියට අධ්‍යාපන අමාත්‍යාංශයේ ටෙන්ඩර් එක පිරිනමනවා. ඒ කියන්නේ පාසල් දරුවන්ගේ අනාගතයේ සෞඛ්‍යනුත් හොරකම් කාටද දෙන්නේ? පළවෙනියට දෙන්නෙත් නෑ, දෙවෙනියට දෙන්නෙත් නෑ. එහෙම ගිහිල්ලා මේ ටෙන්ඩර් එක දෙන්නේ 12 11 වෙනියට. දැන් මේකෙන් අපේ ඔබේ දරුවාගෙනුත් ලක්ෂ 220ක් හොරකම් කළා. දරුවා පාසල් ගේන්න සැලසුම් කරන ආණ්ඩුව දරුවාගේ ඔළුවට තියලා උණ බලන යන්ත්‍රේනුත් හොරකම් කළා. ලක්ෂ 220. නිසා බොහොම පැහැදිලි අපි කියනවා රජය බිස්නස් එකක් කරනවා කොරෝනා හරහා. මේ අතර අකිල විරාජකාරී වසම් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී පාසල් දරුවන්ට ටැබ් ලබා දීමට ගෙන ව්‍යාපෘතිය පිළිබඳව අදහස් පළ කළා. මම දැක්කා අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් පෙළ ආරම්භ කරන දින නියම කරලා තියෙනවා කියලා. නමුත් ඒක මනා සොයා බැලීමකින් තොරව දින නියම කරා කියලා මම විශ්වාස කරන්නේ. මොකද ඒකට හේතුව මේ කාලය තුල මේ පාඩම් ආවරණය කරගත හැකිද? මම නැවතත් කියනවා ටැබ් පරිගණක ලබා දීම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුයි. අත්‍යවශ්‍යතාවය සලකාගෙන ක්‍රියාත්මක කළ යුතු. දැනට ඇවිල්ලා තියෙන නැත්නම් දැනට ඕඩර් කරලා තියෙන ටැබ් පරිගණක විශාල ප්‍රමාණයක් ලක්ෂ 2-3ක් නැත්නම් ලක්ෂ 3ක් ගැනීමේ මුදල් අපි වෙන් කරලා තිබුණ නිසා ඒවා ලබාගෙන මම හිතන්නේ උසස් පෙළ දරුවෝ සඳහාවත් මේ ලබා දිය යුතු ටැබ් පරිගණක ලබා දීමට අදාළව යෝජනා වූ ව්‍යාපෘතියේදී හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතාට චෝදනා රැසක් එල්ල වුණා. අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 5ක් පමණ වෙන් කර තිබුණේ 2017 වසරේ අයවැයෙන්. පසුව එය රුපියල් බිලියන 6.78ක් දක්වා වැඩි කර ගැනීමට අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කෙරුණා. එලෙස රුපියල් බිලියන 7කට ආසන්න මහජන මුදල් වැය කර මිලදී ගැනීමට සූදානම් වූයේ යල් පැනගිය තාක්ෂණයකින් යුත් ටැබ් පරිගණකයි. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතා අවලස්සන එකක් බව ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන පිළිබඳ එවක අතිරේක ලේකම්වරයාද අවධාරණය කළා. මහජන මුදල් අවභාවිත කරමින් යල් පැනගිය ටැබ් දරුවන්ට ලබා දීමට ගිය මෙවැනි ව්‍යාපෘති ගැන දැන්වත් සේවිය යුතු නොවේද? ජනතාව ඉල්ලන්නේ පිරිසිදු පාර්ලිමේන්තුවක්, පිරිසිදු ආණ්ඩුවක්. අතිරයට පෙර සිතන්න. සමහරුණන් කියනවා මැකෝ මොකෝ වෙන්නේ කියලා. කොරෝනා නෑ කියලා නටන්න යන්න වෙනදා ජීවිතේ ගත කරන්න එපා. ඈත් වෙලා ඉන්න ඕනේ, මීටරේ තියාගෙන ඉන්න ඕනේ. මේ අපි දෙන්නා වගේ.
සේවක අර්ථසාධක අරමුදල කියන්නේ වැඩ කරන ජනතාවට විශ්‍රාම ගත්තට පස්සේ ජීවත් වෙන්න ඉතිරි කරන මුදලක්. අවුරුදු ගාණක් මහන්සි වෙලා විශ්‍රාම දිවිය නිදහසේ ගත කරන්න තියෙන මේ අරමුදලේ සිදු විවිධ ගනුදෙනු ගැන පසුගිය කාලයේ ප්‍රශ්න රසක් මතුවුණා. බැදුම් කරවංචාවෙන් පස්සේ මේ ගැන දිගින් දිගටම කෙරුණු අනාවරණ හා බලපෑම් හමුවේ කොටස් වෙළඳපොලේ මේ අරමුදල් ආයෝජනය කිරීම තාවකාලිකව නවතා දැමුවා. පසුව සීමිත ආයෝජන සඳහා යලි අවස්ථාව ලබා දුන් අතර දැන් එය තවත් පුළුල් කිරීමට සාකච්ඡා කරමින් සිටිනවා. සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා පසුගියදා මහ බැංකු අධිපතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව අද පුවත්පත් වාර්තා කළා. පුවත්පත් වාර්තා කළේ එවැනි පියවරක් මගින් සමාජිකයින්ට සාමාන්‍ය ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබීම මෙන්ම ප්‍රාග්ධන වෙළඳපොළ ශක්තිමත් කිරීමටද හේතුවක් වනු ඇති බව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ බවයි. කොළඹ කොටස් වෙළඳපොළ හදිසියෙම ගිය සතියේ නියාමක් සිදු වුණා S&P දර්ශකයේ විශේෂයෙන්ම. නමුත් මේක වුණේ ඉහළම මට්ටමේ යම්කිසි සාකච්ඡාවල් ඇති වුණාට පසුවයි. එතකොට ඉබේටම හැඟීමක් ඇති වෙනවා මාස 3කට වසා තිබුණු කොටස් වෙළඳපොළේ කොහොමද මෙවැනි දෙයක් මෙච්චර මනට සිදුවන්නේ කියන එක. මම හිතන්නේ විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතුයි මේක කාගේවත් ඌමනාවට කරන දෙයක් නොවෙන්න මැනිපුලේෂන් එකක් නොවන විදියට කරන්න. මොකද පසුගිය රාජපක්ෂ රජයේ කාලයේදී මෙවැනි සිදුවන නිසා සැකයක් ඇති වෙනවා. විශේෂයෙන්ම සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපොලේ භාවිතා කරනවා නම් මම හිතන්නේ ප්‍රසිද්ධ කර යුතුයි ආයෝජන ප්‍රතිපත්තිය මොකක්ද කියලා ප්‍රසිද්ධ කළ යුතුයි. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේදී මේ සේවක අර්ථසාධක අරමුදල් නිසියාකාරව භාවිතා වුණේ නැහැ. ඒවා පිළිබඳව ඉන්වෙස්ටිගේෂන් සොයා ගැනීම රාශියක්ම තිබුණා. ඒවා වල විස්තරත් ප්‍රසිද්ධ වෙලා නැහැ. ඒවා අධිකරණ මාර්ගයෙන් විසඳුවොත් මම හිතන්නේ අපේ මූල්‍ය පද්ධතිය තුළ තියෙන විශ්වාසය ඉහළට යනවා. ඒ විශ්වාසය ඉහළට ගියාම තමයි අලුත් ආයෝජකයන් අතර මේ අයගේ මුදල් යොදවන්නේ. අර අජිත් නිවාඩ් කබ්‍රාල් ඒ වගේම නාලක ගොඩහේව මේ සියලු දෙනාම ඇවිල්ලා පරණ සෙල්ලම් ටික දැන් අයිතිරයක් කරන්න පටන් අරගෙන තියෙනවා. මුළු රටම දන්නවා කොටස් වෙළඳපොළ මාස 2ක් විතර 3ක් විතර වහලා තිබුණයි කිය. කොටස් වෙළඳපොළ ලෝකයේ අනිත් ස්ථානවලත් කොටස් වෙළඳපොළ වැටිලා තියෙන අවස්ථාවක ලංකාවේ විතරක් කොටස් වෙළඳපොළ වැඩි වෙනවා. එතකොට මොකද්ද මේගොල්ලෝ කරන්න හදන්නේ? ගිය මහින්ද රාජපක්ෂ සමයේත් මේගොල්ලෝ එකතු වෙලා පම්ප් ඇන්ඩ් ඩම්ප් කියන සිස්ටම් එකේ. ඒ කියන්නේ කෘත්‍රිම වශයෙන් කොටස් වල මිල ගණන් ඉහළ නගනවා. ඊට පස්සේ මේ රටේ දුප්පත් මිනිස්සු ගිහිල්ලා කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න ඕනේ කියලා කොටස් මිලදී ගන්නවා. කොටස් මිලදී ගත්තට පස්සේ මොකද්ද කරන්නේ? ඒ කොටස් ටික නැවතත් අතරිනවා. අතරියම ඒ පාඩුව විඳින්න සිද්ධ වෙන්නේ මහ ජනතාවට තමයි ඒ පාඩුව විඳින්න සිද්ධ වෙන්නේ. තවත් ආර්ථික ඝාතකයෝ කීප දෙනෙක් ඉන්නවා. මේ ආර්ථික ඝාතකයෝ සියලු දෙනාම එකතු වෙලා මොකද්ද කරන්න හදන්නේ? නැවතත් පරණ සෙල්ලම් ටික පටන් අරගෙන තියෙනවා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව කොවිඩ් වසංගතයේ හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන යලි ගොඩනැගීමට රුපියල් බිලියන 20ක ද්‍රව්‍යශීලතා පහසුකම් සැලසීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට සූදානම් වනවා. රුපියල් බිලියන 20ක් කියන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. රුපියල් බිලියන 1500කට වඩා එහා වත්කම් තියෙනවා ඒ ලීසින් ශේෂ්ත්‍රය ඇතුලේ. දැන් එතකොට අවුරුදු දැන් 7කට 8කට වගේ කාලේ විශාල ලෙස ලයිසන් දුන්නා මේ ෆයිනෑන්ස් කම්පැනි පටන් ගන්න. එතකොට බොහෝ දෙනා නොයෙකුත් අනිත් ශේෂ්ත්‍රවල හිටපු කට්ටිය ෆයිනෑන්ස් කම්පැනි දැනින් තන පටන් ගත්තා. ඒවා ඊට පස්සේ දැන් අපි දන්නවා මේ රටේ ෆයිනෑන්ස් කම්පැනි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කියලා තමයි මහ බැංකුවේ සහ සාමාන්‍ය ආර්ථික විශේෂඥයන්ගේ මතය වෙන්නේ. එතකොට මේ 46ක් විතර තියෙන ලීසින් සහ බැංකු නොවන මූල්‍ය ආයතන එකතු කරලා ආයතන 20කට 25කට ගේන්න අවශ්‍යයි කියන තැන මහ බැංකුවේ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ මතය ඉදිරිපත් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි දකිනවා නීත්‍යානුකූල නොවන ලීසින් කම්පැනි එහෙමත් නැත්නම් ෆයිනෑන්ස් කම්පැනි හැමතැනම තියෙනවා. එතකොට රජයට හැබැයි ඔය බිලියන් 20 දෙන්න පුළුවන් වෙන්නේ නෛතික සහ මහ බැංකුවේ රෙජිස්ටර් වෙච්ච ආයතන වලට පමණයි. අනිත් ඒවා සම්බන්ධයෙන් මහ බැංකුවට වග කියන්න බෑ කියලා තමයි ඔවුන් කියන්නේ.
හිටපු මහ බැංකුව අධිපතිවරුම බැංකුව සුද්ධ කරා අර්ජුන මහේන්ද්‍රලා වගේ. ජාව ආරම්භ කරා. ඉතින් අජිත් නවාඩ් කබ්‍රාල්ගේ සිට අපේ රටේ ශ්‍රී ලංකා මහ බැංකුව කොටස් වෙළඳපොළ සේවක අර්ථසාධක අරමුදල වගේ ආයතන අර්බුදයට යවුවා. කොටස් වෙළඳපොළ ජාව ආරම්භ මඩින්න ගිහිල්ලා ඒකට ඉඩ දුන්නේ නැහැ කියලා ඉන්ද්‍රාණි සුගතදාස වගේ මහත්මියක් අයින් වුණා රාගෙන ඇවිල්ලා බලපෑම් කරන කොටස් වෙළඳපොළේ ඩීල් කරන්න ඉඩ දෙන්න කියලා. කොටස් වෙළඳපොළේ ඩීල් කරලා සේවක අර්ථසාධක අරමුදල කොල්ල කාලේ යනකම් ශ්‍රී ලංකා මහ බැංකුව වකීම් දැරුවේ නැහැ. ඒ වගේම මූල්‍ය ආයතන. අද අපේ රටේ මූල්‍ය ආයතන අර්බුදයට ගිහිලා තියෙන ශ්‍රී ලංකා මහ බැංකුව මේ වගකීම හරියට දරන්නේ නැති නිසා. මූල්‍ය ආයතන තැන්පත්කරුවන්ගෙන් සල්ලි අරගෙන ඒවා නන්නත්තර විදියට වියදම් කරලා තැන්පතු නැති කරලා අද අර්බුදයට යනකොට ශ්‍රී ලංකා මහ බැංකුව මාස 3න් 3ට වාර්තා දාන්න කියලා අධීක්ෂණය කරලා කරේ මොනවාද? අපි කියනවා අපේ රටේ මුදල් ඇමතිවරු හැටියට හිටපු අයයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරි හැටියට හිටපු අයයි අද රටේ ජනතාවගේ තැන්පතු නැතිවීමට වග කියන්න ඕන. තවදුරටත් මූල්‍ය ආයතන වල තැන්පත්කරුවෝ අසරණ නොකර මේ ආයතන අධීක්ෂණය කරලා මූල්‍ය ශේෂ්ත්‍රයේ ස්ථාවරත්වය රකින්න වහාම ඒ අවශ්‍ය පියවර ගන්න කියන බලපෑම අපි ආණ්ඩුවට කරනවා. නවතත් ප්‍රවෘත්ති මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග කළ නිවුස්ලයින් විශේෂාංගය දැන්. සමහරු නම් කියනවා මැකෝ මොකෝ වෙන්නේ කියලා. හැබැයි මේ කතා කරන්නේ අපි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මැතිතුමත් එක්ක. මැතිතුමනි කොහොමද ඇත්තටම මං අහන්නම්කෝ දැන් මොකෝ වෙන්නේ? අපි ඡන්දේ තියලා ලෑස්ති වෙනවා සුරංග. අගෝස්තු 5 නිශ්චිතවම මැතිවරණය පැවැත්වෙනවා. අනිවාර්යයෙන්ම. ඊටාම බරපතල සිද්ධියක් වුණොතින් අපිට කියන්න බෑ මොකක් වෙනවද කියලා. නමුත් අදත් මම කරුණාකර ගිහිල්ලා හවස බලයලත් නියෝජනයන් සහ පොලිස් නිලධාරීන් සමග දිසාපත්තුමත් අපේ නියෝජක කොමසාරිස්වරයාත් සමග දිවිච්ච සාකච්ඡාව ඉඳලා ආවේ. ඡන්ද විමසීමට බලයල නියෝජකයෝ දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයෝ ඇවිල්ලා තිබුණා. දැන් අපි ඒක කතා කළා මේ කොහොමද මේ පාලිත කොරෝනා තත්ත්වය යටතේ ඡන්ද විමසීමක් තියන්නේ කියන එක ගැන අපිට කතා කරන්න වෙනවනේ. වෙනද නොතිබිච්ච තත්ත්වයක්. වෙනද අපිට තිබුණේ පාරචෝකරුවෝ, ඡන්දදායකයෝ, අපේක්ෂකයෝ, නිලධාරීන්, පොලිසිය, මාධ්‍යවේදීන්. මේ වතාවේ අපේ නොපෙනෙන කෙනෙක් ඉන්නවා. කොරෝනාත් ඉන්නවනේ. එයත් අපේ ඡන්දේ පාරචෝකරුවේ. දැන් කොරෝනාට පුළුවන් ද මේ වෙනකොට මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යයන් අඩපණ කරන්න ඔබතුමාට දැනෙන විදියට? මුලින් අඩපණ වෙලා තිබුණා. දැන් පාලිත තත්ත්වයක් යටතේ අපි එහෙම අඩපණ වෙලා නැහැ. අපිට එයත් එක්ක ජීවත් වෙන්න වෙනවනේ. සමහර වෙලාවට මට හිතෙනවා මැතිවරණ කොමිෂන් සභාවක් දැන් නිකන් අහස වගේ කියලා. වැස්සත් බනිනවා, පෑවුවත් බනිනවා. අර මැතිවරණ කොමිසම తాවකාලිකව නැවැත්තුවනේ පඩි ගෙවන්න එපා කියලා උපාධිධාරීන් 50000කට. ඉතින් සභාපතිතුමනි සමහරු කියනවා මේක හරි අසාධාරණයි කියලා. ඒක නෑ, කිසි අසාධාරණයක් නෑ. ඒක අපි කිව්වේ ඒගොල්ලෝ සේවයට බඳවාගෙන නැහැනේ. ඒකෙන්ද පඩි ගෙවන්න එපා. මැතිවරණය කැඳවා තිබියදී ඇතැම් රාජ්‍ය සේවකයන්ගේ විශේෂයෙන්ම පොලිසිය වගේ ස්ථානමාරු එහෙම සිද්ධ වෙලා තියෙනවා කියලා. ඔව්, රටේ සිද්ධ වෙන ඒවා කරනවා. අපි කරන්නේ දේශපාලනමය හේතු නැතුව රටේ සාමාන්‍ය සම්ප්‍රදායිකව කෙරෙන්න ඕන කටයුතු අපි මේ දේවල් වලට ඉඩ දෙනවා. ස්ථානමාරුවීම් කරන්න ඕන ඒවා, ප්‍රොමෝෂන්ස් කරන්න ඕන ඒවා අපේ අනුමැතිය යටතේ අපි කරන්න දීලා තියෙනවා. මට හිතෙනවා දේශපාලඥයන්ට උනන්දුව තිබුණාට මෙවර මහ මැතිවරණයට ඡන්දදායකින්ට තරම් උනන්දුවක් නැහැ කියලා වගේ පේනවා අපට. අපට පේන විදිහට දේශපාලඥයන්ට වැඩිය ජනතාවට උනන්දුවක්. ඇයි ඔබට හිතෙන්නේ එහෙම ජනතාවට උනන්දුවක් තියෙන්නේ? ඇයි එහෙම? ඡන්දේ නැහැ. අපි ඡන්දේ කල් දැම්මයි කියලා අපිට කොච්චර බැන්නද? එතකොට අපිට තේරුණා සමාජ ජාලවල ලියුම් වලින්, පෝස්ට් කාඩ් වලින්, දුරකථන වලින් බැනපු විදියට අපිට පේනුණා ඡන්දේ ජනතාවට උවමනා තියෙන තව කණ්ඩායමක් ඉන්නවා. එක්කෙනෙක්වත් එපා. මේ මැතිවරණ එපා කියන අය ඒගොල්ලෝ වෙනම පිරිසක්. මේ කොරෝනා නිසා ඡන්දේ තියන්න එපා කියන අය ප්‍රමාණය ඉන්නේ 100ට 1ක් නැත්නම් 2ක්. එකම දිනේ මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා ඔබතුමාට විශ්වාසයිද? දැනට පුළුවන්. දැන් ඇතමුන් කියනවා මේ මොනවා කිව්වත් සභාපතිතුමා කිව්වා 5000 බෙදන්න එපා වගේ කතාවක් කියලා. අර සහන බෙදනකොට ඒක අපි එහෙම කොවිඩ් ව්‍යසනය හමුවේ කියලා තිබුණේ ජනතාවට. රට සාමාන්‍ය තත්ත්වයටපත් වුණොත් පත් වෙලා නම්
ආදායම් අහිමිවීම ගැටලුවක් වෙන විදියක් තියෙනවද නැද්ද කියන එක නැවත සලකා බලන්න කියලා. සලකා බලලා දෙන්න පුළුවන් ඕන. දැන් අපිට අමාරුකොට සභාපතිතුමා මේ මාස 3 තුල අපි හැමෝටම අමාරුකොට මේ එදිනෙදා රැකියාවන් කරපු අයට 5000 ගෙවන එක සාධාරණ නැද්ද? අප්‍රේල් සහ මැයි දෙකේ ගෙවුවනේ. ඉතින් ජුනි මාසෙත් අවශ්‍යයට ගෙවන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපි කියලා තියෙන්නේ ආණ්ඩුවට ගවලා තියෙන්නේ. නමුත් දැන් සම්පූර්ණයෙන්ම රට සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා කියලා කියනකොට ඒක ඕනද කියන එක ප්‍රශ්නයක්. දැන් 5 වෙනිදා මැතිවරණය පැවැත්වෙනවා. අපිට 6 වෙනිදා වෙනකොට වෙනදා වගේම 6 වෙනිදා බෑ. කවද්ද අපිට දැනගන්න පුළුවන් මේ ප්‍රතිඵල? අපි හිතනවා 6 වෙනිදා හවස 4 වෙනකොට අපට රටේ පාලන බලය යන්නේ කාටද කියලා කියන්න පුළුවන් කියලා. නමුත් අපි එහෙම කියන්නේ. අපි කියන්නේ රෑ 12 විතර වෙයි කියලා. වැරදිලාවත් හවස 4ට දෙන වෙයි කියලා. දෙන්න බැරි වුණොත් අපිට එන්නේ වෙන අයගෙන් අහන්නේ කොයකෝ 4ට දෙන වෙයි කිය ප්‍රතිඵලේ කියලා අහනවා. ඒක නිසා අපි කියන්නේ රෑ 12 වෙනකොට දෙනවා කියලා. ඒ කියන්නේ මැකෝ මොකෝ වෙන්නේ කියලා හයි. මැකෝ මොකෝ යකෝ පරක්කෝ කියලා හයි. කොරෝනා නැහැ කියලා නටන්න යන්න වෙනදා ජීවිතේ ගත කරන්න එපා. ඈත් වෙලා ඉන්න ඕනේ මීටරේ තියාගෙන ඉන්න ඕනේ. මේ අපි දෙන්නා වගේ. ඉතිහාසය බැලුවාම අපි දැක්කා හිටපු මැතිවරණ කොමසාරිස්වරුන්ට ආතතිය හැදුනා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමාටත් ආතතිය හැදෙයිද? දැනට නෑ. හැදෙනකොට නෑ කියලා විශ්වාස කරනවා. දැන් විශ්‍රාම ගියහම සමහර වෙලාවට ගියොතින් ඔය කියන විදියට තානාපති වරප්‍රසාදත් ලැබෙන්න පුළුවන්. ඒ තානාපති වරප්‍රසාද කියන එක මැතිවරණ කොමසාරිස්වරුන්ට ලැබිච්ච දෙයක්. ඩයසබේසිං මහත්තයා ගිහිල්ලා ඉඳලා තිනවා. පියසේකර මහත්මයා ගිහිල්ලා තිනවා. චන්දාන්සිල්ල මහත්මයා විශ්‍රාම ගිහිල්ලා එතුමා ආරක්ෂක මහත්තයාගේ ලේකම්වරයා හැටියට හිටියා. දානන්ද දිසානායක මහත්මයා අවුරුදු 69ක් වෙනකන් සේවය දුනා කොමසාරිස් හැටියට. නමුත් මගේ බලමු වෙන්නේ මොකද්ද කියලා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මැතිතුමා කියන්නේ එන්න ඡන්දෙ දෙන්න කියලා ජනතාවට. ඒ වගේම නිලධාරීන්ට කියනවා එන්න ඡන්දෙ කරන්න කියලා. එතුමා ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් දෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්. අපි බලන් ඉඳිමු මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට පුළුවන් වේවිද කියලා සාධාරණ ආරක්ෂිත මැතිවරණයක් නිදහස්ව පවත්වන්න. මට කියන්න තියෙන එකයි. COVID-19ට පරාජය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග කළ සම්පූර්ණ නිවුස් ලයින් වැඩසටහන හෙට සවස 6:30ට සිරස TV තුලින් බලාපොරොත්තු වන්න. ඉදිරි මැතිවරණවලදී සමගී ජනබලවේගයේ නාම යෝජනා වලින් 25%ක් තරුණයින්ට ලබා දෙන බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා. ඔහු මේ බව පැවසුවේ සමගී තරුණ බලවේගයේ සමාරම්භක උළෙල අමතමින්. සමගි තරුණ බලවේගයේ සමාරම්භක උළෙල අද පැවැත්වුණා. ඒ පක්ෂ කාර්යාල පරිශ්‍රයේදී පක්ෂේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමාරම්භක උත්සවයට පක්ෂයේ දේශපාලන නායකින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපි මීට ඉස්සෙල්ලා අපේ එක්සත් ජාතික පක්ෂයේ අපේ මහගෙදර ඉන්න අවස්ථාවලදී උත්සාහ කරා මේ රටේ තරුණ බලවේගයක් ඇති කළා දේශපාලනය හරහා මේ රටේ සැබෑ වෙනසක් ඇති කරන්න. නමුත් යම්කිසි හේතුන් නිසා අපිට ඒක කරන්න ඒ අවස්ථාව නැති වුණත් අපිට අලුත් ගමනක් මේ අවස්ථාවේදී අපි ආරම්භ කරනවා. මම හිතන්නේ රණසිංහ ප්‍රේමදාස ශ්‍රේෂ්ඨ නායකතුමා හිටපු ජනාධිපතිතුමාත් මගේ පියා ගාමිණී සනායක මැතිතුමාත් යම්කිසි තැනක ඉඳලා මේ අපි ආරම්භ කරන අද පටන් ගන්න තරුණ බලවේගයට ඒ ආශිර්වාදය ලබා දෙයි. 1948 වතුකරේ ඉන්න දෙමළ කතා කරන උදවියට තමන්ගේ ඡන්දය තියෙන ඇති වුණා. 1955 එක භාෂාවක් රාජ්‍ය භාෂාව විය යුතුයි කියලා කිව්වා. දශක 3කට පස්සේ ඒ ප්‍රතිපත්ති ගෙනාවු නායකයන්ගේ ළමයින්ම ඒ ප්‍රතිපත්තිය වෙනස් කරා. හැබැයි මේ වෙනස කරනකොට අපේ රටේ ලේ වැගිරීම් සිදු වෙලා ඉවරයි. අපේ රටේ මනුස්ස ඝාතන සිදු වෙලා ඉවරයි. 1960 අපි කතෝලික ආක්‍රමණයක් පිළිබඳ කතා කරලා බර්ග ජනතාව බය කරා. 1970 අපි දැක්ක පන්ති අරගල තිබ්බා මේ රටේ 71. 83 වාර්ගිකවාදය පදනම් කරගත් ප්‍රශ්න නැවතත් දැක්කා. 89 88 නැවතත් 2014. හැම දශකයක් පාසා
අපේ තරුණ තරුණියන් අපේ රට මුහුණ දීලා තියෙන්නේ මෙවන් වාතාවරණයක්. මේ හැම අවස්ථාවකදීම තරුණයන්ගේ ක්‍රියාන්විතය ක්‍රියාදාමය හරි මාර්ගයට යොමු වෙලා නැහැ. තරුණයන් තුල තියෙන ඒ ජවය, ඒ ශක්ති සම්පන්නභාවය අපි යොමු කරේ වැරදි දිශාවකට. ඇයි අපිට එහෙම සිදු වුනේ? අපේ නායකයන් තරුණයන්ට තීරක බලය ලබා දුන්නේ නැහැ. එක එක පාටවල් වලින් බලකායවල් හදලා ඒකෙන් කරේ රාජකුමාරවරුන්ට රාජපුටුවට යන්න පුළුවන් මාර්ගය හැදීම. ලංකාවේ තාරුණ්‍ය බලගැන්වීමක් වුණේ නැහැ. සෞභාග්‍ය ඇති වුණේ රාජකුමාරවරුන්ට මිසක් තංගල්ලේ බෙලියත්තේ ඉන්න තරුණ තරුණියන්ට නෙමෙයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සමගි තරු බලවේගයෙන් මේ සෞභාග්‍ය භූමි දේශපාලනය කරන තරුණයන්ට ලැබෙයි කියලා. සමගි තරුණ බලවේගයේ තරුණ ප්‍රඥප්තියට අත්සන් තැබුණේ ඉන් අනතුරුවයි. පසුව නාමල් විජයමුනි සොයිසා මහතාගේ ප්‍රමුඛත්වයෙන් සමගි තරුණ බලවේගයේ නිල වෙබ් අඩවිය විවෘත කළේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. අප රටේ තරුණ තරුණියන් යෞවනියන් දස ලක්ෂයක බලකායක් නිර්මාණය කිරීමේ අති දැවැන්ත විප්ලවීය වැඩසටහනක ආරම්භයයි මේ ක්‍රියාත්මක වන්නේ. තාරුණ්‍ය ඉතිහාසයේ පුරාවටම සුපුරුදු ආකාරයට මෙතෙක් දේශපාලන පාපන්දුවක් හැටියට උපයෝගී කරගෙන තිබෙනවා. හැම අවස්ථාවකදීම අප රටේ තාරුණ්‍ය දේශපාලන බලවතුන්ගේ ග්‍රහණයට වහල්භාවයට ලක් වෙලා කිසිදු නිදහසක් නොමැතිව තැරැව්කාර බලපුරුවන්කාරකම් වලට යටපත් වෙලා තාරුණ්‍ය අදහස් සිරගත වුණු අවස්ථා බොහොමයක් අපි අහලා තිබෙනවා, ඒ වගේම අත්දැකලා තිබෙනවා. තරුණ බලවේගය රැඩිකල් ක්‍රමවේද හරහා තාරුණ්‍යයේ විප්ලවීය වෙනසක් ඇති කරන බලවේගයක් හැටියට ක්‍රියාත්මක කරන්න. ප්‍රථම වතාවට මේ බලවේගයට අපි තීරණ ගැනීමේ පූර්ණ නිදහස ලබා දීලා තිබෙනවා. නායකින් සමග සමීප සම්බන්ධතාවයන් ඇති වූ පමණින් මේ බලවේගය තුල තනතුරු තානාන්තර හිමිවන්නේ නැහැ. සමගී තරුණ බලවේගය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රකරණයට ලක්වුණු සංවිධානය. සාමාන්‍යයෙන් සිදුවන්නේ මේ වගේ දේශපාලන සංවිධානවල බලගතු නායක කාරකාදීන් තමන්ගේ රුචි අරුචිකම් මත තනතුරුලාභීන් තීන්දුව කිරීම. ඒවායේ අත්දැකීම් මීට දශක කිහිපයකට පෙර ජාතික යොවුන් පෙරමුණෙත් අපි දැකලා තිබෙනවා. ඒ ක්‍රමය අපි සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා. තාරුණ්‍යයට ශක්තිය ලබා දෙනවයි කියන ප්‍රකාශය හුදෙක් රවටන ප්‍රකාශයක් හැටියට ක්‍රියාත්මක නොකොට සත්‍යවාදීව යථාර්ථවාදී අපි මහ පොළොවේ මේ පිරිසිදු ගමන ඊ타මත්ම සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී. ඇට්ලන්ටා පොලිසිය විසින් 27 වරදි රේෂඩ් බ්‍රූක්ස් අත්අඩංගුවට ගැනීමේදී සිදු සිද්ධීන් ඇතුළත් නව වීඩියෝවක් මුදාහැර තිබෙනවා. ඔබට මතක ඇති සති කිහිපයකට පෙර ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසු මේ සිදුවීම සිදු වී තිබෙන්නේ. අනුව මේ වන විට ඇමරිකාවේ තත්ත්වය කෙබඳුද? අප සූදානම් කළ විශේෂ වාර්තාවක්. එම වාර්තාව රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශයෙන් බලාපොරොත්තු වන්න. නිවුස් ෆස්ට් කළ අනාවරණයෙන් පසු කෙත්තාරාම ක්‍රීඩාංගණයේ ගබඩා කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් විමර්ශන සඳහා අවශ්‍ය වේයයි හැඟෙන ලේඛන විනාශ නොවීමට වග බලා ගත යුතු බවට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ක්‍රිකට් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. ඒ සමගින් පුවත් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයබෝවන්.